සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමතෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ මහා වේදල්ල සූත්‍රය අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මහා වේදල්ල සූත්‍රයේ යටතේ පවත්වන 13 වෙනි දේශනාව අද මේ දේශනාව. මහා වේදල්ල සූත්‍රයේම අපි දැන් පැය එකමාරේ දේශනා 13කින් 12කින් කතා කරලා තියෙනවා. දැන් මේ අවසාන භාගයේ තමයි පැමිණෙමින් ඉන්නේ. පින්වත්නි, අපි ගියවතාවේ ගිය සතියේ කතා කළා මහා කුට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහුව ප්‍රශ්නයක්. කතමං පනාවසෝ පඨමං ඥානಂತಿ කියලා. ආයුෂ්මත්නි, පළවෙනි ධ්‍යානය කියන්නේ මොකක්ද? පළවෙනි ධ්‍යානය කුමක්ද කියලා අහුව ප්‍රශ්නයට තමයි උත්තරේ අපි සාකච්ඡා කරමින් හිටියේ. ඊතර සාරිපුත්ත මහරහතන් වහන්සේකට උත්තර දුන්නේ ඉදහවසෝ බික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං උච්චතාවසෝ පඨමඥානಂತಿ කියලා. ඊතර අපි එකේ කතා කළා විවිච්ඡේව කාමේහි, කාමයන්ගෙන් වෙන් වෙලා. කාමයන් කියන එක තමයි අපි ටිකක් කාමයේ කියන එක තමයි ගිය වතාවේ කතා කරන්න පුළුවන් වුණේ අපිට. විච්ඡේව කාමී, කාමයන්ගෙන් වෙන්වීම කියන්නේ. එතකොට මේ බුද්ධ දේශනාවල තියෙනවා කාමයන්ගෙන් වෙන් වෙන්න කාමයේ ආදීනව කල්පනා කරන්න. එතකොට අපි අර ගිය වතාවේ කතා කළා මාගන්ධි සූත්‍රයේ කාමයේ බුදුරජාණන් වහන්සේ කාමයන් තුලින් ලබන සැපය භාග්‍යතුන් වහන්සේ අර කුෂ්ඨ රෝගියෙක් නිය පොතුලින් ඒ කුෂ්ඨේ තුවාල කසනකොට එමත් නැත්තම් ගිනි අඟුරු කබලකින් අර කුෂ්ඨේ තුවාල ආශ්‍රිතව තවද්දි රත් කරලා තවද්දි ලබනවා නම් යම් සැපයක්, සොම්නසක්, ආස්වාදයක්, බුදුරජාණන් වහන්සේ ඒකට තමයි උපමා කළේ කාමය. කාමය උපමා කළේ. කාමයන්ගෙන් වෙන්ව ලබන්නා වූ ඒ ධ්‍යාන සැප, කාමයන්ගෙන් වෙන් වුණාම කාමයන් දුරු කළාට පස්සේ එයා ලබන සැපය බුදුරජාණන් වහන්සේ උපමා කළේ කුෂ්ඨ රෝගය හොඳ වුණාම සුව වුණාම එයා ලබන සැපේ වගේ. කුෂ්ඨ රෝගිය සුව වුණාම ලබන සැපේ වගේ. අපි ගිය වතාවේ කිව්වා ධ්‍යානයට සමවැදුණු කෙනෙක් කාමයන්ගෙන් වෙන් වෙලා
ඒතර ධානයේ තුල කාමී නැහෙනි. හැබැයි ධානයෙන් නැවත නැගී හිටියට පස්සේ එයා තුල කාම සංකල්පන ඇති වෙන්න පුළුවන්. කාමී ඇති වෙනවා. සාමාන්‍ය පිවිසියට එනකොට. හැබැයි එයා නැවතර කාමයට දැඩි ඇල්මක් දක්වන්නේ. කාමයේ සොයාගෙන යන්නේ. ඒකට ලොල් බවක් නැහැ. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මාගන්ධි සූත්‍රයේ මර කුෂ්ඨිය හොඳ වෙච්ච කෙනෙකුට, සුව වෙච්ච කෙනෙකුට ආපහු අර කුෂ්ඨ රෝගියෙක් දකින්න ලැබුණොත් මේ කුෂ්ඨ රෝගියා අර නියපොතුලින් කුෂ්ඨේ තුවාලේ කසනවා දකින්නකොට, ගෙනියකුරු කබලෙන් තවනවා දකින්නකොට තමන්ට නැවතත් ඒ විදිහට කසන්න තවා ගන්න මේ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ වගේ. ඒ වගේ මේ කාමයන් යටපත් කරපු කෙනෙකුට, අර කාමයන්ගෙන් දුරු වුණු සැපේ විඳපු කෙනෙකුට අර කාම වූ කාමයන්ගෙන් විඳින සැප තුච්ච, හීන, පහත් වූ සැපයක් කියලා යට තේරෙන්න පටන් ගන්නවා. ලාමක සැපයක් කියලා තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ක්‍රියාව දුවන්නේ නැහැ. හැබැයි අපි කතා කළා ඒක වෙන්නේ සම්මා සමාධිය. සම්මා සමාධිය කියන්නේ සම්මා දිට්ඨිය මුල් වෙච්ච සමාධිය. ඒතර එයා තුළ යම් අවබෝධයක් ගොඩනැගෙමින් ඒක වෙන්නේ. සම්මා සමාධිය තියෙන්නේ සම්මා දිට්ඨිය මුල් වෙච්ච වැඩ පිළිවෙල තුළ. සම්මා සමාධිය පුදින්නේ. අපික සම්මා සමාධියෙන් බැහැර වෙලා සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සමාධියෙන් බැහැරව ධ්‍යාන ලබන්න පුළුවන්. ඒතර ඒක නාතුර නැවත ධ්‍යාන පිරිහිලා නැවත කාමයන් කෙරෙහි වේගින් කාමයන් කෙරෙහි එල්ල ගැල්ල වාසය කරන්න පුළුවන්. එතකොට එතන යා තුල නෑ මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නම් යා තුල දුක පිළිබඳ අවබෝධයක් තියෙනවා. දුක්ඛ සමුදය සම්බන්ධයෙන්, දුක්ඛ නිරෝධී සම්බන්ධයෙන්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව සම්බන්ධයෙන් යම් අවබෝධයකින් යුක්තයි ඒ සම්මා සමාධිය පුදව ගන්න කෙනා. එතකොට විවිච්ඡේව කාමී, කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. අකුසල ධර්ම කියලා කිව්වේ පංච නීවරණ, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ තමයි අකුසල ධර්මයන්. එතකොට ධ්‍යානයේ තුල, සමාධිය තුල මේ අකුසල ධර්ම නැහැ. ඒ කියන්නේ ධ්‍යානයේ තුල යාට කාමච්ඡන්ද, ව්‍යාපාදිය, තීන මිද්දය, කියන්නේ නිදිමත අලස ගතිය, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, කියන්නේ සිතේ විසිරුණු බව, විචිකිච්ඡා, ඒ කියන්නේ සැකය, ඒවා සංසිඳිලා යටපත් වෙලා තියෙනවා. හරි. විවිච්ඡ කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං, විතර්ක සහිත, විචාර සහිත. විතර්ක කියලා කිව්වේ අබිනිරූපණ ලක්ෂණෝ විතක්කෝ. අබිනිරූපණ ලක්ෂණය. අබිනිරූපණ ලක්ෂණය කියලා කියන්නේ අරමුණ මනසට නගා ගැනීම තමයි විතර්කය. විතර්කය කියලා කියන්නේ අරමුණ. මොකක්ද අරමුණ? භාවනා අරමුණ. මෛත්‍රී නම් වඩන, මෛත්‍රී ධ්‍යානයෙන් ලබන්නේ මෛත්‍රී සිතවිල්ල. හරි. මෛත්‍රී සිතවිල්ල මනසට නගා ගැනීම විතර්කය. ඊට පස්සේ බුද්ධානුස්සතියෙන් නම් වඩන්නේ ඒ බුදු ගුණ ඒක මනසට නගා ගැනීම විතර්කය. ඊට පස්සේ අපි හිතමු කසින භාවනාවක් කියලා. කසිනේ, නීල කසිනේ. ඒකට නීල ස්වභාවය, නිල් පාට. ඒ අරමුණ මනසට නගා ගැනීම. එතකොට ඒක තමයි විතර්කය. අබිනිරූපණ ලක්ෂණෝ විතක්කෝ කියලා කියන්නේ. එතකොට මනසට නගා ගැනීම, අරමුණ මනසට නගා ගැනීම විතර්කය. විතක්. විචාර කියන්නේ අනුමජ්ජන ලක්ෂණෝ විචාරෝ. අනුමජ්ජන ලක්ෂණය කියලා කියන්නේ, අනුමජ්ජනී කියලා කියන්නේ පිරිමැදීම කියන එක. එහෙම නැත්නම් හැසිරීම කියන එක. මනසට නගාගත්තු අරමුණ පිරිමැදීම මනසින්. මෙතන මේ මනසට නගාගත්තු අරමුණේ හැසිරීම, ඒක විචාරය. අරමුණ මනසට නගා ගැනීම විතර්කය,
නගාගත්තු අරමුණේ හැසිරීම සිත. ඒක ਵਿਚාරය. ඒක තමයි ਵਿਚාරය කියලා කිව්වේ. විතක්ක ਵਿਚාර. සවිතක්කං සවිචාරං කියලා කිව්වේකට. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං. විවේකයේ තුලින් හටගත්තු ප්‍රීතිය සැපයත්. විවේකයේ කියලා කිව්වර පංච නීවරණයන්ගෙන් සිත දුරු වුණාට පස්සේ පංච නීවරණයන්ගෙන් දුරු වුණාට පස්සේ එයාගේ සිතට විවේකයක් තියෙනවා. විවේකයේ කොටස් තුනයි. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන. කාය විවේකය කියලා කිව්වේ අපිට මේ භාවනා කරන්න, භාවනාවට සමාධියක් වඩන්න අත්‍යවශ්‍යම පවතින එකක්. මොකද්ද? කාය විවේකය. ඒකනේ දැන් සාමාන්‍යයෙන් සමාධියක් දිනු කරන කෙනෙක්, ධ්‍යාන දක්වා සමාධියක් වඩන කෙනෙක්, එයා නොයෙක් වැඩ කටයුතු යොදාගෙන බෑ යාට කරන්න. හරි. දැන් දේශනාවලම තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් මේ බුද්ධ ශාසනය පැවිදුණාට පස්සේ කෙනා හික්මවනවා. හරි, හික්මවනවා. ඒතර හික්මවනකොට කොහොමද කියන්නේ? බුදුරජාණන් දේශනා කරන්නේ එනම් දැන් භික්ෂුව ඔබ පිණ්ඩපාතය කරගෙන ඇවිල්ලා දානි වළඳලා පිණ්ඩපාතී වැළකීලා දැන් දානි වළඳීම වැළකුණාට පස්සේ දැන් සිව් ඉරියව්වෙම සතර ඉරියව්වෙම භාවනාව පුරුදු කරන්න, චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්න. සතර ඉරියව්ව කියලා කිව්වේ වාඩි වෙලා, හිටගෙන, සක්මනේ සහ සතපින ඒ ඉරියව් හතරෙන්ම වඩන්න කියන, පුරුදු කරන්න කියන භාවනා අරමුණ. එතකොට ඒ දැන් තියෙන්නේ දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ ළමක්, ඒ ස්වාමීන් වහන්සේ හිමිදිරි උදෑසන නැගිටිනවා, අවදි වෙනවා. අවදි වෙලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේට තියෙනවා වත්. ඒකේ ආවාසී භූමිය අතුපතු ගාලා ඊට පස්සේ පිණ්ඩපාතේ වඩින්න ඕන. පිණ්ඩපාතේ වැඩලා එකත් වතක්. පිණ්ඩපාතේ වඩනවා කියන එක වතක්. ඒ වත්ත පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා ඊට පස්සේ පිණ්ඩපාත ශාලාවේ පාත්‍රයේ තියලා හොඳට පිණ්ඩපාත ශාලාව අස්පස් කරනවා. අස්පස් කරලා අතු ගාලා ඊට පස්සේ දැන් අනිකුත් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ කරගෙන එනකන් අර ස්වාමීන් වහන්සේට පිණ්ඩපාතේ ගිහිල්ලා මුලින් වඩින ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත ශාලාව අස්පස් කරලා ඊට පස්සේ පිණ්ඩපාත ශාලාව කියන දාන ශාලාවට ඕන කරන පෙන් භාජන පුරවලා දැන් වගේ ටැප් නෑනි, නල ජලේ නෑනි, කලගෙඩිය වලට පෙන් ගේන්න ඕන ටිකක් ඈතින්. එතකොට පෙන් ගෙනල්ලා දාන ශාලාවේ ඒ පෙන් භාජන පුරවලා ඊට පස්සේ වැසිකිළියට ඌමනා කරන වැසිකිළිය පිරිසිදු කරලා වැසිකිළියේ පෙන් නැත්තම් ඒ වැසිකිළියේ භාජන වලට පෙන් පුරවලා ඒ ටික ටෙස්ට් කරනවා. දැන් එතකොට අනිත් ස්වාමීන් වහන්සේලාත් වඩිනවා පිණ්ඩපාතේ කරගෙන. ඒක පිණ්ඩපාතේ කරනවට පස්සේ ඒ පිණ්ඩපාතේ හොඳට තමයි අනිත් අයටත් බෙදා හදාගෙන පිණ්ඩපාතේ වළඳනවා. වළඳලා ඊට පස්සේ තියෙනවා වත්, ආචාර්යවත්, උපාධ්‍යායවත්, මේ විදිහට ඒ වත් පිළිවෙත් තියෙනවා. ඒ වත් පිළිවෙත් කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විනය තියෙන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරනවා. හරි, භාවනා කරනවා, ධ්‍යාන වඩනවා, විදර්ශනා වඩනවා, සමත විදර්ශනා වඩනවා. ඒතර මේ තමයි භික්ෂුවගේ ජීවිතේ, භික්ෂුවගේ දවස ගෙවෙන විදිය.
වැඩ කටයුතු ගොඩාක් වැඩි කරගන්නේ නැහැ භික්ෂුවක්. ඒ කියන්නේ අර කර්ණිමේ සූත්‍රයේ තියෙන්නේ අප්පකිච්චෝච සල්ලාවක වුත්ති. අප්පකිච්චෝච කියලා කියන්නේ අල්ප කෘත්‍ය ඇති බව. සල්ලාහුක වුත්ති ලහුක ඒක සිංහලෙන් කියන්නේ අඩකොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ. හරි සැහැල්ලු සරල ජීවිතයක් භික්ෂුවට තියෙන. ඊ타ත්ම සරල ජීවිතයක්. වැඩ කටයුතු අඩුයි, උවමනාවල් අඩුයි, බඩු භාණ්ඩ අඩුයි. බඩු භාණ්ඩ වැඩි වෙනකොටනේ ඒවල වැඩ වැඩි වෙන්නේ. බඩු භාණ්ඩ වැඩි වෙනකොටනේ ඒවා පරිස්සම් කරන්න උවමනා වෙන්නේ. බඩු භාණ්ඩ වැඩි වෙනකොට ඒවා කැඩෙන්නේ විදෙන්නේ. එතකොට එවැනි වැඩ කටයුතු අඩුයි. දේවල් අඩුයි. අඩුකොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ. දමනය කොට ඉඳුරන්ද නුවණ මැද ඉන්ද්‍රිය දමනය කරනවා. ඉඳුරන් දමනය කරනවා. හරි සංවර ඉඳුරන් පවතින්නේ භික්ෂුවකට. දමනය කොට ඉඳුරන්ද නුවණ මැද හිත මිතුරුව කුලයේ නොයැලෙන සඳ. ඒ කියන්නේ හිත මිතුරු භාවයේ පවත්වන්නේ. කියන්නේ මේ මිතුරු බවක් පවත්වලා අර කුලයන් වල ඇලෙන්නේ. දායක පවුල් එක්ක සම්බන්ධතා නැහැ. සමමෙත් පතුරවනවා හැම කෙනෙකුටම සමමෙත් පතුරවනවා. දායක පවුල් වලට කියලා වෙනම ඇලෙන්නේ නැහැ. එල්ල කටයුතු කරන්නේ නැහැ. දායක පවුල් වල දැන් ඔන්න අහවලාට මෙච්චර කාලෙන් ටික දවසෙන් කතා කරන්න බැරි වුණා. චුට්ටක් කෝල් කරලා බලන්න ඕනේ. කොහොමද සැපසනීප කියලා මේව නැහැ භික්ෂුවකට. ඒක තියෙන්න බෑ. ඊට තමන්ට මොන හරි උදව්වක් කරාට පස්සේ අනිත් පෙරළාමවත් මොන හරි උදව්වක් කරන්න ඉපේ. මේ චුට්ටක් බලන්න ඕනේ මිල මුදල් අඩුපාඩු තියෙනවද? ඒව නැහැ භික්ෂුවට. කුලයේ ඇලෙන්නේ පුදුජන දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේ මේ දවසේ පිණ්ඩපාතේ වැඩියා. අද දවසේ පිණ්ඩපාතේ වැඩියා. අද දවසේ මේ පිණ්ඩපාතේ ලැබුණා වැළඳුවා. බණ භාවනා කරගත. පහෝදාට ආපහු පිණ්ඩපාතේ වඩින්නේ පුන්සඳක් වගේ. පරණ හඳ නෙවෙයි. එතකොට මේ ඊයේ වැඩියා කියලා අඳුරන්නේ නැහැ. එහෙම ඇඳුනුම් කන්නේ. අලුත් විදියට. හරි. අර සම්බන්ධතා තියාගන්නේ. එතකොට මේ සබඳතා තියෙනකොට තමයි වැඩ වැඩි වෙන්නේ. අල්ප කෘත්‍ය නැති වෙන්නේ. හරි අන්න එතකොට ඒ කාය විවේකයේ කියන එක තාමත් වැදගත් භික්ෂුවකට තමන්ට බණ භාවනා කරගන්න නිවන් මඟක් දියුණු කරගන්න විවේකියෝමයි භාග්‍යතුන් වහන්සේ පවා සම්මා සම්බුද්ධත්වයට පත්වුණු භාග්‍යතුන් වහන්සේ පවා කාලෙන් කාලයට විවේකී ගත්තා. එතම් වස් කාලවලදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි මම මේ වස්තුන් වාසී විවේකින් මං ඉන්න කැමති. මහණෙනි දානීය රැගෙන එන භික්ෂුවක් කර වෙන කිසිවෙක් මා මුණ ගැහෙන්න පැමිණෙන්න එපා. බුදුරජාණන් වහන්සේ පවා විවේක ගත්තා. බුදුරජාණන් වහන්සේ පවා විවේක ගත්තා. විවේකී වුමනයි කෙනෙකුට. ඒ විවේකයේ තියෙනකොට තමයි මනස නිරවුල් වෙන්නේ. නිරවුල් මනසින් ඕන වැඩක් කරන්න බෑ. ගිහි කෙනෙකුට උනත් ඒක විවේකී ඕනේ. ගිහි කෙනෙකුට උනත් විවේකී ඕනේ. සාමාන්‍යයෙන් ගිහි බණ භාවනා කරන කෙනෙකුට නෙමෙයි. සාමාන්‍ය පින්වත්නි බහුල වශයෙන් වැඩ කරන අපි තුමු රැකියාවක් කරනවා විශාල වගකීම් ගන්න කෙනෙක් කියලා. නැත්නම් ව්‍යාපාර කරන කෙනෙක් කියන්නේ. කොන්ත්‍රාක් කටයුතු කරන කෙනෙක් කියන්නේ. ඒතර එහාටත් ඕනේ යම් විවේකයක්. හරි. දවසේ උදේ ඉඳලා රැය වෙනකන් හවස වෙනකන් වැඩ කරලා
යට රැට හරි ඕනේ විවේකයක්. සමහර දෙවිට ඒකත් නැහැ. රාත්‍රියට විවේකයක් නැහැ. එතකොට එයා දැටි පීඩනයකටපත් වෙනවා. කරන වැඩ කටයුතු නිවැරදිව කරගන්න බැරි වෙනවා. හරි. ඉතින් එහෙමනම් භික්ෂුන් වහන්සේ නමකට කවර කතාවද? විවේකී ඕනි. එතකොට මේ කාය විවේකයේ කියන එක නම් ඔන්න ඊ타ත්ම වැදගත් කාය විවේකේ. ඊට පස්සේ චිත්ත විවේකේ. චිත්ත විවේකී කියලා කිව්වේ මේ පංචකාමයන් පංච නීවරණ වලින් සිත යටපත් කිරීම. පංච නීවරණ තියෙද්දී සිතට විවේකයක් නැහැ. එනිකත් නිදිමත අලස ගතිය තියෙන කොටත් විවේකයක් නැහැ. ඒක වඳභාවය කියලා කියන්නේ. නිදිමත කියන වඳභාවය. ඒක විවේකයකට ගන්න බෑ අපිට. නිදිමත අලස ගතිය කියන එක. නින්දයාම ඕනි. හැබැයි අර සාමාන්‍ය කටයුතු කරනකොට පුවා නිදිමත ගතිය, අලස ගතිය. ඒක සෝදායි නින්ද නෙවෙයි. සෝදා නින්ද ඕනි. නිදිමත අලස ගතිය කියන එක ඒක චිත්ත විවේකයට බාධාවක්. එතකොට තීනෙමෙද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ දේවල් වලින් සිත දුර වීම යටපත් වීම චිත්ත විවේකයයි. ඊපස්සේ උපදි විවේකී කියලා කියන්නේ කෙලෙස් සංසිඳීම. කෙලෙස් දුර වීම. උපදි විවේකය. කෙලෙසුන්ගෙන් තොර වීම. උපදි විවේකය. ඒතර මේ විවේක තුනයි. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. අතර විවේකජම් පීති සුඛං කියලා කියන්නේ මෙන්න මේ විවේකයන් තුලින් කාය, චිත්ත, උපදි කියන එක පැත්තකින් තියමුකෝ. ඒකත් අඩංගුයි, අදාළයි. හැබැයි විශේෂයෙන්ම කාය, චිත්ත විවේකයන් තුලින් ලබන්නා වූ ප්‍රීතිය, සැපය ඇති. ප්‍රීතිය, සැපය ඇති පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඒතර ප්‍රීති කියලා කිව්වේ මොකද්ද? පරණ ලක්ෂණෝ පීති. පරණ ලක්ෂණය කියලා කියන්නේ පරණ කියලා කියන්නේ පතුරවන අදහස, පැතිරෙන අදහස. හරි. එතකොට පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත බවත් එක්ක ප්‍රීතිය උපදින්නේ. ප්‍රමුදිත බව ඇති වෙනවා ප්‍රීතියට පෙර. ප්‍රමුදිත බව කියලා කියන්නේ පිනා යන ස්වභාවය. ප්‍රමුදිත බව. ඒ කියන්නේ විපිලිසර බවින් තොර වීමත් එක්ක. ප්‍රමුදිත බව හටගන්නේ විපිලිසර බවින් තොර වීමත් එක්ක. විපිලිසර බව හටගන්නේ සීලී ආදී තමන්ගේ ඉන්ද්‍රියන් හැසිර වෙනකොට ආදී මේ දේවල් තියෙන අඩුපාඩුත් එක්ක. අපිට සීලී අඩුපාඩු කියලා. එයාගේ සිතේ චිත්ත විපිලිසර බවක් ඇති වෙනවා. ඒක දැනෙන්නේ භාවනා කරන්න වාඩි වුණාට පස්සේ. සාමාන්‍ය ජීවිතේ ඒවට අවධානය යොමු කරන්න වෙලාවක් නැහැ නේ. සාමාන්‍ය ජීවිතයට එයාගේ ජීවිතයේ කෙරෙහි එයාගේ අවතුම් පැවතුම් එයාගේ ජීවිත පැවැත්ම එයාගේ ජීවිතය ගැන හැරිලා බලන්න වෙලාවක් නැහැ. සාමාන්‍ය ජීවිතේ. ඇයි එයාට ඊතරම් වැඩ කටයුතු. ආපහු හැරිලා බලන්න වෙලාවක් නැහැ. භාවනාවට වාඩි වුණාට පස්සේ මෙන්න මේ තියෙනවා මොකද්ද? තමන්ගේ ගැන තමන්ගේ ජීවිතය ගැන බලන්න පුළුවන්කම තියෙනවා. බැලෙනවා. භාවනාවට වාඩි වුණාට පස්සේ. ඒතර යාට පේනවා හරියට කැඩපතකින් පේනවා වගේ. මම අදහස් කරන්නේ මේ ලස්සන චිත්‍රපටයක් බලනවා කියන එක නෙමෙයි. එයාට තමන්ගේ ජීවිතයේ තියෙන ඒ අඩුපාඩු ඒ සීලයේ තියෙන පළදුම් මේවා පේන්න පටන් ගන්නවා. මතක් වෙනවා. ඒතකොට තමන්ගේ ජීවිතයේ ඒ වගේ අඩුපාඩු ගොඩාක් තියෙනවා නම් විපිලිසර බවක් ඇති වෙනවා. අයියෝ දුම්නසක් ඇති වෙනවා. එහෙම නැත්තම් එයාගේ පිරිසුදු විනන් සීලේ ඒ ජීවිතයේ අඩුපාඩු නැත්තම් අන්‍යයාගේ සිතේ පිනා යන ස්වභාවයක් තියෙනවා. මේක තමයි ප්‍රමුදිත බව කියලා කියන්නේ. ඒ ප්‍රමුදිත බවත් එක්ක පමුදිතස්ස පීති ජායති. ප්‍රීතිය හට ගන්නවා. ඒ ප්‍රමුදිත බව හට ගන්නා වූ පිනා යාම ඒක පැතිරෙනවා. පරණ ලක්ෂණාති පීති. පැතිරෙන ස්වභාවයෙන් තමයි ප්‍රීතිය කියලා කියන්නේ. පීති.
පීති මනස්ස කායෝ පස්සම්බති. පීතිය හටගත්තද ඒ පීතිය හටගත්තු කෙනාගේ කය පස්සම්බති පස්සබ්දිය ඇති වෙනවා. සැහැල්ලු භාවයක් ඇති වෙනවා. ප්‍රීතිය හටගත්තද සැහැල්ලු භාවයක් හට ගන්නවා. හරි. සැහැල්ලු බව. ඒ කියන්නේ අර කයේ පවතින දරත භාවය දුරු වෙලා. දරත භාවය කියන්නේ මේ දරදන බව බර බව. මේක නෑ. වාඩිලා ඉන්නකොට එයාට හරියට පුළුන් රොදක් වගේ. ධනිස් රිදෙන්නේ නැහැ. කොන්ද රිදෙන්නේ නැහැ. ආහාර මෙහි රිදෙන්නේ නැහැ. ඒ තත්ත්වයටපත් වෙනවා. ඕන වෙලාවක් යට වාඩිලා ඉන්න පුළුවනි. ඒ ඉරියව්වෙන් ඉන්න පුළුවනි. අර පස්සබ්දී ඇතිවීමත් එක්ක. සැහැල්ලු භාවය හට ගැනීමත් එක්ක. ඒතර සැහැල්ලු භාවය හටගන්නේ පීති මනස කායෝ පස්ස පීති හටගත්තු කෙනාට. පස්සද්ද කායෝ සුඛං වේදේති. පස්සද්දී හටගත්තද සැපේ හට ගන්නවා. ඒ සැපේ කියලා කිව්වේ සාත ලක්ඛනෝ සුඛං. සැපසහගත ස්වභාවයක් තියෙනවා. මේකට කියනවා සාත ලක්ෂණය කියලා. ඒක තමයි සැපේ. අර පස්සබ්දියත් එක්ක හටගන්නේ. එකක් සැපේ කියලා කියන්නේ. කායික මානසික සැහැල්ලු බවත් එක්ක හටගන්න එකක් සැපේ කියලා. මේ සැපේ කියන එක මේ කම්සැප නෙවෙයි. කාමයේ තුලින් හටගන්න සැපේ නෙවෙයි. අපි සාමාන්‍ය ජීවිතය අත්දැකලා තියෙන ඒ සැපේ නෙවෙයි. හරි. අර පස්සබ්දිය තුලින් හටගත්තු කය සිතේ ඇති වෙන සැහැල්ලු බවත් එක්ක හටගන්න සැපසහගත ස්වභාවයක්. මේ සැපේ හට ගන්නවා. හරි. එතකොට දැන් සුඛිනෝ චිත්තං සමාධියති. සැපේ හටගත්තු කෙනාගේ සිතේ සමාධිය හට ගන්නවා. ඒ තමයි ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය. අවික්ඛේප ලක්ඛනෝ. ඒ කියන්නේ අවික්ඛේප ලක්ෂණය කියලා කියන්නේ වික්ඛේප කියලා කියන්නේ විසිරෙනවා. අවික්ඛේපය කියලා කියන්නේ විසිරෙන්නේ නැහැ. නොවිසිරී පවතින ස්වභාවය. අවික්ඛේප ලක්ෂණය තමයි චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. අවික්ඛේප ලක්ෂණෝ ඒකග්ගතාති. අවික්ෂේප ලක්ෂණය තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. එකඟ බව කියලා කියන්නේ. සමාධිය කියලා කියන්නේ. එහෙනම් ඔන්න දැන් පළවෙනි ධ්‍යානයේ තිබ්බි විවිච්චේව කාමේහි විවිච්චා කුසලී ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න පළවෙනි ධ්‍යානයේ කියන්නේ ওই ලක්ෂණ ටික යම් කිසි කෙනෙකුගේ තියෙනවා නම් ඒ පළවෙනි ධ්‍යානයයි. ඊපස්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා පඨමං පනාවසෝ ඥානං කතංගිකන්ති. ආශ්මත්නි පළවෙනි ධ්‍යානයේ තුල පඨමං ආවසෝ ඥානං කතංගිකන්ති. ආශ්මත්නි පළවෙනි ධ්‍යානයේ අංග කීයක් තියෙනවද? පළවෙනි ධ්‍යානයේ අංග කීමවද අපි කතා කරලා තියෙන්නේ? දැන් ඒකම ආපහු වසරයක් අහනවා පළවෙනි ධ්‍යානයේ අංග කීයක් තියෙනවද? පඨමංකෝ ආවසෝ ඥානං පංචාංගිකං. ආශ්මත්නි පළවෙනි ධ්‍යානයේ අංග පහක් තියෙනවා. ඉදාවසෝ පඨම ඥානං සමාපන්නස්ස බික්ඛුනෝ. ආශ්මත්නි පළවෙනි ධ්‍යානයේට සමවැදුණු භික්ෂුව බික්ඛුනෝ විතක්කෝච වත්තති. විතර්කේ පවතිනවා. මං සලකුවේ විතර්කය කියන්නේ මොකක්ද කියලා. විතර්කය කියලා කිව්වේ අභිනිරූපණ ලක්ෂණෝ විතක්කෝති. අභිනිරූපණ ලක්ෂණය. ඒ කියන්නේ අර මනසට නගා ගැනීමේ ලක්ෂණය. කිසිදු බාධාවකින් තොරව. බාධා නැහැ. බාධාකින් තොරව පහසුවෙන් අරමුණ මනසට නගා ගැනීමේ ලක්ෂණය. වෙනත් බාධා නැහැ. ඒ බාධා නැහැ කියලා කියන්නේ පංච නිවරණ නැහැ නේ පින්වත්නි. සිතේ මෙහෙ දුවන්නේ නැහැ. හරි. සිතේ මෙහෙ දුවන්නේ නැහැ. පංච නිවරණ නැහැ. අක්කකුල් රිදෙන්නේ නැහැ. කොහොමද දනිස්කවත් අමාරුවක් දැනෙන්නේ නැහැ. කය සැහැල්ලුයි. නිදිමත අලස ගතිය එන්නේ නැහැ. පහසුවෙන් අරමුණ මනසට නගා ගැනීම ලක්ෂණය තියෙනවා. විතක්කෝච වත්තති. විතර්කයේ පවතිනවා. විචාරෝච ඒ නගාගත් මනසට නගාගත්තු අරමුණ තුල සිත පවත්වන්න පුළුවන්. හසුරවන්න පුළුවන්. පිරිමදින්න පුළුවන් අරමුණ මනාකොට. හරි. මනාකොට අරමුණ පිරිමැදීමේ හැකියාව.
විචාරෝච්ච විචාරෝච්ච පීතිච ප්‍රීතිය පවතිනවා. පීතිච සුඛංච සැපේ පවතිනවා. චිත්තේකාගතාච සිතේ ඒකාග්‍රතාවේ පවතිනවා. පටබංකෝ ආවුසෝ ජානං ඒවම් පංචංගිකං ති. ආයුෂ්මත්ති පළවෙනි ධ්‍යානයේ ওই අංග පහ පවතිනවා. මොකද අංග පහ? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. මේ අංග පහ පවතිනවා. ඉන්පස්සේ කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේන් පඨමං පනාවසෝ ජානං කතංගික විප්පහීනං කතංගික සමන්නාගතන්ති. ආයුෂ්මත්නි පළවෙනි ධ්‍යානයේ පඨමං පනාවසෝ ජානං කතංග විප්පහීනං කුමන අංග දුරු වෙනවාද? පළවෙනි ධ්‍යානයේ කුමන අංග නැද්ද? කවර අංග නැද්ද? කතංග සමාපන්නන්ති. කවර අංග පවතිනවාද? ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ කවර අංග නැද්ද? කවර අංග පවතිනවාද? පඨමංකෝ ආවසෝ ජානම් පංචාංගික විප්පහීනං. සාරිපුත්ත මහරහතන් උත්තර දෙනවා ආයුෂ්මත්නි පළවෙනි ධ්‍යානයේ අංග පහක් විප්පහීනයි. පංචංග සමන්නාගතං අංග පහකින් සමන්විතයි. එනං ඔන්න පළවෙනි ධ්‍යානයේ තුල අංග පහක් නැහැ, විප්පහීනයි. අංග පහක් පවතිනවා, සමන්නාගතයි. මොකද්ද? ඉදවසෝ පඨමඥානං සමාපන්නස්ස බික්කුණෝ කාමච්ඡන්தோ පහීනෝ. ආයුෂ්මත් පළවෙනි ධ්‍යානයේට සමවැදුණු භික්ෂුව තුල කාමච්ඡන්දේ ප්‍රහීනයි. අපි කතා කරපු ටිකමයි මේ. කාමච්ඡන්දේ ප්‍රහීනයි. ව්‍යාපාදෝ පහීනෝ හෝති. ව්‍යාපාදී ප්‍රහීනයි. තීන මිද්දම් පහීනං හෝති. තීන මිද්දී ප්‍රහීනයි. උද්ධච්ච කුක්කුච්චම් පහීනං හෝති. උද්ධච්ච කුක්කුච්චේ ප්‍රහීනයි. විචිකිච්ඡා පහීනෝ හෝති. විචිකිච්ඡාව ප්‍රහීනයි. ඔන්න ප්‍රහාණය වුණු අංග පහ. මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. පංච නීවරණ. නීවරණ ධර්ම ප්‍රහීනයි. දැන් මේවා මතක තබා ගත යුතුයි. දැන් කවුරු කෙනෙක් කියනවා නම් පළවෙනි ධ්‍යාන කාමයේ තියෙනවා කියලා. මේ සමහර උදවිය කියනවා. සමහර උදවිය දේශනාවල කියන පළවෙනි ධ්‍යානයේ තුල කාමයේ තියෙනවා කියලා. නෑ. මේ දේශනාවෙම තියෙනවා. පළවෙනි ධ්‍යානයේ තුල කාමයේ නෑ. කාමච්ඡන්දේ ප්‍රහීනයි. පහීනෝ හෝති. ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මේවා ප්‍රහීනයි. ඊට පස්සේ විතක්කෝච වත්තති. විතර්කේ පවතිනවා. විචාරෝච පීතිච සුඛංච චිත්තේකාග්‍රතාච. අනේනම් පවතින අංග විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා. ප්‍රහීනුණු අංග පහයි. මොකද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. මේ අංග පහ ප්‍රහීනයි. අර අංග පහ පවතිනවා පළවෙනි ධ්‍යානයේ තුල. පඨමංකෝ ආවසෝ ජානං ඒවම් පංචාංගික පහීනම් පංචාංගික සමන්නාගතං. ඔන්න ඔය අංග පහ ප්‍රහීනයි. ඔය අංග පහ පවතිනවා පළවෙනි ධ්‍යානයේ තුල. ඊට පස්සේ නැවතත් ප්‍රශ්නයක් අහනවා මහා කොට්ටිත මහරහතන් වහන්සේ. පංචමානි ආවසෝ ඉන්ද්‍රියානි නානා විෂයානි නානා ගෝචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයම් පච්චනු බොන්ති. අහනවා ආයුෂ්මත්නි ඉන්ද්‍රියන් පහක් තියෙනවා. පංචමානි ආවසෝ ඉන්ද්‍රියානි. ඉන්ද්‍රියන් පහක් තියෙනවා. නානා විෂයානි විෂයන් වෙනස්. නානා ගෝචරානි ගෝචරයන් වෙනස්. න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයම් පච්චනු බොන්ති. තව කෙනෙකුගේ ගෝචර විෂයක් අනුභව කරන්නේ නැති. හරි. තව කෙනෙකුගේ ගෝචර විෂයක් අනුභව කරන්නේ නැති ඉන්ද්‍රියන් පහක් තියෙනවා. සේති දං චක්ඛින්ද්‍රියං, සෝතින්ද්‍රියං, ගානින්ද්‍රියං, ජීවහින්ද්‍රියං, කායින්ද්‍රියං. ඇස නම් වූ ඉන්ද්‍රිය, කන නම් වූ ඉන්ද්‍රිය, නාසය නම් වූ ඉන්ද්‍රිය, දිව නම් වූ ඉන්ද්‍රිය, කය නම් වූ ඉන්ද්‍රිය. මේ තමයි ඉන්ද්‍රිය පහ. මොකද ලක්ෂණය? නානා විෂයානි විෂයන් වෙනස්.
ඒ කිව්වේ විෂයන් එකිනෙකට වෙනස්. ඇසේ විෂය තමයි මොකද්ද? පෙනීම. ඇසේ විෂය තමයි පෙනීම. නානා විෂයනි. ඇසේ විෂය පෙනීම. කනේ විෂය තමයි ඇසීම. නාසයේ විෂය තමයි ගඳ සුවඳ දැනීම. දිවේ විෂය තමයි රස දැනීම. කයේ විෂය තමයි පහස දැනීම. මේක තමයි ඒ විෂයන් වල ඒ ඉන්ද්‍රියන් වල විෂයන් වෙනස්. නානා විෂය. නානා ගෝචරානි. ගෝචරයන් වෙනස්. ගෝචරයන් කිව්වේ ඒකට අරමුණු වන දේ, ගොදුරු වෙන දේ වෙනස්. එකිනෙකට. ඇසේ ගොදුර තමයි රූපය. ඇසට ගොදුරු කරගන්න බෑ ශබ්දය. ඇසේ ගොදුර රූපය, ගෝචරය වෙනස්. කනේ ගොදුර තමයි ශබ්දය. නාසයේ ගොදුර තමයි ගඳ සුවඳ. දිවේ ගොදුර තමයි රසය. කයේ ගොදුර තමයි පහස. නානා ගෝචරානි. හරි. න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චින බොන්ති. ඒ කියන්නේ න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චින බොන්ති. වෙනත් ගෝචර විෂයක් අනුභව කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? දැන් ඇසේ ගෝචරය මොකද්ද? ඇසේ ගෝචරය තමයි රූපය. ඇසේ ගෝචර විෂය තමයි ඒ රූපය, රූප බැලීම. හරි. ඇසේ ගෝචරයේ විෂය තමයි රූප බැලීම. න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයං පච්චිරුබන්ති. ඒතර ඇසට වෙනත් ගෝචර විෂයක් ගන්න බෑ. ඇසේ ගෝචරයේ රූපය, ඒ ගෝචර විෂය තමයි රූපේ බැලීම. එහෙනම් ඇසට බෑ කනේ ගෝචර විෂය අනුභව කරන්න. කනේ ගෝචර විෂය ගන්න බෑ ඇසට. නාසයේ ගෝචර විෂය ඇසට ගන්න බෑ. දිවේ ගෝචර විෂය ඇසට ගන්න බෑ. කයේ ගෝචර විෂය ඇසට ගන්න බෑ. ඇසට පුළුවන්නේ රූප බලන එක විතරමයි. ශබ්ද අහන්න ඇසට බෑ. ගඳ සුවඳ විඳින්න ඇසට බෑ. රස විඳින්න ඇසට බෑ. පහස විඳින්න ඇසට බෑ. ඔන්න මතක තියාගන්න. එතකොට කවුරු හරි කෙනෙක් ඇඹුල් කකා ඉන්නකොට කවුරු හරි කෙනෙක් ඇඹුල් කකා ඉන්නවා. සියමලා කරලා කකා ඉන්නවා. සියමලා කරලා කකා ඉන්නකොට ඔබට මොකද ඇඹුල් දැනෙනවද නැද්ද? නිකන් කට මොකක්ද වෙලා යනවා. කවුරු හරි කෙනෙක් ඇඹුල් කර ඇඹුල් සියමලා කරලා කකා ඉන්නවා. එතකොට ඔබේ කටට කෙලවුනනවා. කෙලවුනම හැමදේම කට අර ඇඹුල් අර දත් හිරි වැටලා වගේ යනවා. හේතුව ඉතින් අරක ඇසින් දකින රූපයක් විතරනේ. ඒක කනට, නාසයට, දිවට, කයට කිසිදු අදාළත්වයක් නැහැ. මනස ඒක පස්සේ කියනවා. ඊළඟට ඒක තියෙනවා කොහොමද වෙන්නේ කියන. එහෙනම් ඔන්න ඇසින් රූප බැලීම විතරයි. කනින් ශබ්ද ඇසීම විතරයි. නාසින් ගඳ සුවඳ විඳීම විතරයි. කයින් පහස විඳීම විතරයි. පුළුවන්නේ වෙන ඒ ඉන්ද්‍රියට වෙනත් ගෝචර විෂයක් ගන්න බෑ. මේක මේ කියන්නේ. ඉන්පස්සේ අහනවා ඉමේ සංකෝ ආවසෝ පංචන්නං ඉන්ද්‍රියං නානා විෂයාන නානා ගෝචරං අඤ්ඤමඤ්ඤස් ගෝචරයන් පච්චින බොන්තානං කිං පටිසරණං කෝච නේසං ගෝචර විෂයං පච්චින බොන්තිති. වැදගත් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? ඉමේ සංකෝ ආවසෝ පංචන්නං ඉන්ද්‍රියාණං ආයුෂ්මත් මේ පංච ඉන්ද්‍රියන්ට නානා විෂයාන නානා ගෝචරාණං නානා විෂය ඇති නානා ගෝචර ඇති මේ පංච ඉන්ද්‍රියන්
න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයම් පච්චුළු බොන්තා නම් වෙනත් ගෝචර විෂයක් ගන්න බැරි. හරි. වෙනත් ගෝචර විෂයක් ගන්න බැරි මේ ඉන්ද්‍රයන් පහට කිං පටිසරණං මොකද්ද පිළිසරණ? කිං පටිසරණං පිළිසරණ මොකද්ද? කෝචනේසං ගෝචර විෂයම් පච්චුණු බොන්තිති. මේ ගෝචර විෂයන් ඇසේ කනේ නාසයේ දිවි කයි මනසේ මේ ගෝචර විෂයන් අනුභව කරන්නේ කවුද? කෝචනේසං ගෝචර විෂයන් පච්චුණු බොන්තිති. මේ ගෝචර විෂයන් අනුභව කරන්නේ කවුද? හරි. මේ ගෝචර විෂයන් වල පිළිසරණ මොකක්ද? ගෝචර විෂයන් අනුභව කරන්නේ කවුද? මේක හරි වැදගත් දෙයක්. අපි ඉස්සලා කිව්වේ ඇසින් ඇසේ ගෝචරයේ තමයි රූපය. කනේ ගෝචරයේ තමයි ශබ්දය. නාසයේ ගෝචරයේ තමයි ගන්ධ සුවඳ. දිවේ ගෝචරයේ තමයි රසය. කයේ ගෝචරයේ තමයි පහස. මේවා වෙන වෙන ගෝචර ගන්න බෑ මේවට. වෙන වෙන ගෝචර ගන්න බෑ. එතකොට අහනවා මේ ගෝචරයන් වලට මේ ඉන්ද්‍රියන් වලට පටිසරණය පිළිසරණය මොකක්ද කියලා. මේ උත්තරي බලන්නකෝ. පංචමානි ආවසෝ ඉන්ද්‍රියයි නානා විෂයයි නානා ගෝචරයි න අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයම් පච්චුළු බොන්ති ති සයති තං චක්කුන්ද්‍රියං සෝතින්ද්‍රියං ගානින්ද්‍රියං ජීවේන්ද්‍රියං කායින්ද්‍රියං. ඉමේ සංකෝ ආවසෝ පංචන්නං ඉන්ද්‍රියානං නානා විෂයානං නානා ගෝචරානං අඤ්ඤමඤ්ඤස්ස ගෝචර විෂයම් පච්චුළු බොන්තානං මනෝ පටිසරණං. මනසයි පිළිසරණ. මනෝච නේසං ගෝචර විෂයම් පච්චුළු බොන්තිති. අර ගොදුරු ගෝචර විෂයන් අනුභව කරන්නේ මනස. බරි. එහෙනම් ඇසට ගෝචරය රූපය වුණාට ඒ ඉන්ද්‍රියට පිළිසරණ මනස. මනස නැත්තම් ඒ පිළිසරණ නැත්තම් ඇසට ගොදුරක් තිබුණට රූපය නම් ගොදුර තිබුණට ඇස අසරණයි. පිළිසරණක් නෑ මනස නැත්තම්. මනස තමයි පිළිසරණ. කනේ ගෝචර විෂය ශබ්දය කනට ශබ්දය වූ ගෝචර විෂය තිබුණට මනස කියන පිළිසරණේ නැත්තම් මනසේ පිළිසරණ නැත්තම් කන අසරණයි ගෝචර විෂය තිබුණට. නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි. එතකොට මේ ගෝචර විෂයන් අනුභව කරන්නේ මනස. එහෙනම් ඇස තමන්ගේ ගෝචර විෂය අනුභව කරන්නේ නෑ. කන තමන්ගේ ගොදුර ශබ්දේ වුණාට ඒක අනුභව කරන්න කනට බෑ. අසරණයි. නාසයේ ගොදුර ගඳ සුවඳ වුණාට ඒ ගොදුර අනුභව කරන්න නාසයට බෑ. පිළිසරණක් ඕනි මනසේ. ඒ ගොදුර අනුභව කරන්නේ ගෝචර විෂය අනුභව කරන්නේ මනස. දිවේ ගෝචර විෂය රසය වුණාට ඒ ගෝචර විෂය අනුභව කරන්නේ මනස. කයේ ගෝචර විෂය පහස වුණාට ඒක අනුභව කරන්නේ මනස. නැතු බෑ. ඒ කියන්නේ මොකක්ද මේ කියන්නේ? ඇසේ දැන් ඔන්න ඇස තියෙනවා. අපි කමුකෝ තියෙනවා කියලා. ඇස ඉදිරියෙන් රූපයක් තියෙනවා. හරි? ඇස ඉස්සරහා රූපයක් තියෙනවා. එතකොට මේ රූපය ඇස ඉස්සරහා රූපේ තිබ්බට පේන්නේ නෑනේ.
ඇස කියලා කිව්වේ ඇස කියලා වෙන මුකුත් නෙවෙයි. ඇස කියලා කිව්වේ ඇස අසරණයි. ඇසට මුකුත් කරන්න බෑ. ඇසට මුකුත් කරන්න බෑ. නිකන් ඒක උපවත් වූ පෘෂ්ඨයක් විතරයි. කාචයක් විතරයි. දැන් ওই ඇසේ අපි තුමු ওই ඇසේ තියෙන මේ කාචය ඒ උපවත් පෘෂ්ඨය නැති වෙලා ගියා කියලා. ඒක පළුදුනා කියන්නකෝ. වෙනම දානවා කාචයක්. ඒක ඇසේ කෘත්‍ය කරනවා. වෙනම කාචයක් දානවා. ඒක ඇසේ කෘත්‍ය වෙනවා. ඒකින් කෘත්‍ය කරනවා. එහෙනම් මේ බාහිර කාචය එච්චරමයි ඇසේ කාර්යය. බාහිර රූපේ වර්ණය උතර මතක තියාගන්න. රූපය ඇවිල්ලා ඇසේ වදින්නේ නැහැ. දැන් මේ මල් පොකුර ඇසේ ඇවිල්ලා වදින්නේ නැහැ. එහෙනම් මොකක්ද ඇසේ ආපාදනය වෙන්නේ? ආලෝකයක්. මේ වර්ණයේ රැගත් ආලෝකයක්. ඇසේ පතිත වෙනවා. ඇසේ පතිත වුණා කියලා ඇසේ පතිත වුණා කියලා චක්කු විඥානය හටගන්නේ නැහැ. මේ රූපය දැකීමේ සිත හටගන්නේ නැහැ. ඒකට තියෙන්නේ මොකද්ද? මනසිකාරය. ඒකට මනසිකාරය යොමු වෙච්ච හැටි අර ඒ පතිත වුණු ආලෝකයට අදාළව වර්ණයට අදාළව සිත උපදිනවා ඇසේ. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඕකම තමයි මම ඔබට තව වෙන සූත්‍රයක් අරගෙන ඔබට කියලා දෙනවා. මම ඒකයි මම කියන්නේ. මේ දේවල් ඉගෙන ගන්නකොට පෙර අපි කතා කරපු දේශනා වලට වැදගත් වෙනවා. මම ගන්නම්කෝ මදුපිණ්ඩික සූත්‍රය. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං. ඔන්න අසත් රූපයත් නිසා චක්කුංච පටිච්ච රූපේච අසත් රූපයත් පටිච්ච කරගෙන හේතු කරගෙන උපදිනවා චක්කු විඥානං ඇසේ විඥානේ. චක්කු විඥානං ඇසේ විඥානේ. තින්නං සංගති පස්සෝ මේ තුන එකතු වීම ස්පර්ශයයි. මේ තුන එකතු වීම ස්පර්ශයයි. දැන් මෙතන විඥානය හටගත්තනේ. හැබැයි මතක තියාගන්න මේ විඥාණයෙන් මේ රූපය මලක් මල් පොකුරක්ද මේක මොකක්ද දැනගත්තේ නැහැ. මේක මල් පොකුරක්ද එහෙමත් නැත්නම් මෙතන කොළ පාට මේ කොළ තියනවාද මේක කෘතිම එකක්ද මේක ස්වභාවික එකක්ද මේක ලස්සනයිද මේක කැතයිද මේක පර වෙලාද මොකුත් දැනගත්තේ නැහැ. දැනගත්තා මොකද්ද? ඇසේ වර්ණයක් වර්ණ සටහනක් එහෙමත් නැත්නම් ආලෝකයක් පතිත වුණා කියලා දැන ගැනීම චක්කු විඥානයයි. තාම මෙතෙන් ආශ්‍රව සම්බන්ධ වෙලා නැහැ. තාම මෙතෙන් ආශ්‍රව සම්බන්ධ වෙලා නැහැ. චක්කුච්ච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං. ඔන්න ඇසේ විඥානේ චක්කු විඥානේ. මේ විඥානය නිරාගා විඥාන චරියා. රාගය නැහැ. නිද්දෝසා විඥාන චරියා. ද්වේෂය නැහැ. නිම්මෝහා විඥාන චරියා. මෝහය නැහැ. රාග දේශ මෝහ වලින් තොරයි මේ විඥානය. මේක කර්ම විඥානය. චක්කුම් බික්කවේ පුරාණ කම්මං කියලා කිව්වේ මෙතෙන්ද. මෙතෙන්ද තමයි චක්කුම් බික්කවේ පුරාණ කම්මං කියලා කිව්වේ. මේක පැරණි කර්මයක්. දැන් මෙතන තියෙනවා මොකද්ද? ඇසයි රූපයයි. මේ දෙකම රූපය. ඇස කියලා කිව්වේ මං කිව්වේ ඇස කියලා කිව්වේ වෙන මොකුත් නෙවෙයි. ඇස කිව්වේ අර උපවත් පෘෂ්ඨය. මේකට කියනවා චක්කුප්පසාදේ කියලා. ඒක සතර මහා ධාතුන්. පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතුන්.
රූපය සතර මහා ධාතුන්. ඔන්න රූපය සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ රූපය. දැන් එතන රූපස්කන්ධය. හරි. දැන් විඥානය හටගත්තු චක්කු විඥානය. ඒක විඥානස්කන්ධය. උපාදානස්කන්ධ වෙලා නැහැ තාම. ස්කන්ධය. චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා. පස්ස පච්චයා වේදනා. මේ ස්පර්ශය හේතු කරගෙන විඳීමක් හට ගන්නවා. මේ විඳීම තුලත් මේක තුලත් නෑ මේ රාග දේශ මොහ මිශ්‍ර වෙලා නෑ. මෙතන තියෙන්නේ වේදනා ස්කන්ධය. පස්සපච්චය වේදනා. යං වේදීති තං සංජානාති. යමක් විඳිනවද එය හඳුනා ගනී. හඳුනගන්න මොකක්ද? දැන් විඳින්නේ මොකක්ද? අර චක්කු ප්‍රසාදේ ඇසී රූපය එමෙතන වර්ණය වැදිච්ච බව. ඒක දැනගත්තා. වැදුනා කියලා වැදුණු බව වින්දා. වැදුණු බව හඳුනාගත්තා. යං වේදී සංජානාති. දැන් මොකද වෙන්නේ? යං සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගන්නවද ඒ ගැන විතර්ක කරන්න පටන් ගන්නවා. ඒ ගැන හිතන්න පටන් ගන්නවා. විතර්ක කරන්න පටන් ගන්නවා. යම් විතක්කේති තම් පපංචේති. ඔන්න තන යම් විතක්කේති තම් පපංචේති. යමක් විතර්ක කරනවාද එතන ප්‍රපංච හට ගන්නවා. ප්‍රපංච කියලා කිව්වේ තණ්හා මාන දිට්ඨි. තණ්හා කියලා කිව්වේ මගේ. මාන කියලා කිව්වේ මම. දිට්ඨි කියලා කිව්වේ මගේ ආත්මය. ආත්ම දෘෂ්ටිය. තණ්හා මාන දිට්ඨි මගේ මම මගේ ආත්මය. ප්‍රපංච කියලා කිව්වේ. යම් විතක්කේති තම් පපංචේති. විතර්ක කරද්දි තමයි එතන සම්බන්ධ වෙන්නේ මගේ මම මගේ ආත්මය කියන දේවල්. උතන තමයි ආශ්‍රව මුසු වෙන්නේ. ආශ්‍රව. දැන් මේ රූපයට මේ ඇසින් දැකපු දෙයට දැන් ඇසින් දැකපු දෙයට නැවතවතාවක් අපි ඒ ගැන හිතනවා. ඒ ගැන හිතනවා. හිතනකොට ඒකට සම්බන්ධ වෙනවා මොකද්ද? තණ්හා මාන දිට්ඨි ආශ්‍රව. ආශ්‍රවත් එක්ක තමයි ඉන්නේ. දැන් එතන තියෙනවා මොකද්ද? දැන් එතන තියෙනවා ඒක මගේ මම මගේ ආත්මය කියන සංකල්ප එකතු වෙලා. දැන් එතන ඒ ආශ්‍රව ටික මිශ්‍ර වෙලා. දැන් අපිට පුළුවන් මේක දැන් මේක දැකපු මුලින් දැකපු මල් පොකුරක් නම් කලින් දැකපු එක. ඕක මං කලිමුත් දැක්කා. හරි. එහෙම නැත්නම් ඕක දැන් පර වෙලානේ. දැන් වෙනස් වෙලානේ. අයියෝ මේක මේ මෙහෙම නෙවෙයි තිබ්බේ. මේක කවුරු හරි මේක මල් ටිකක් ගලවගන්නේ. මේ ඔක්කොම දැන් අරවත් එක්කෙනවා. එක්කම තමන් තුල මෙහි තැම්පත් වෙලා තිබෙනවත් එක්කන්නේ. මේ තැම්පත් වෙලා තිබෙනවත් එක්ක. ඒ වෙනකොට අර ඇස නිරුද්ධ වෙලා ඉවරයි. රූපයත් ඒ අර
මේ කියන්නේ වර්ණයේ ආලෝකයේ ඇසේ පතිත වෙලා ඒකත් නිරුද්ධ වෙලා ඉවරයි. ඒ විඥානියත් නිරුද්ධ වෙලා ඉවරයි. ඒ ස්පර්ශයත් නිරුද්ධ වෙලා ඉවරයි. හැබැයි නිරුද්ධ වුණා කියලා අපි දන්නේ නැහැ. නිරුද්ධ වුණා කියලා අපි දන්නේ නැහැ. යම් පපංචේති පපංච සංඥා සංඛා සමුදා චරති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. යම් පපංචේති ප්‍රපංච හැදුනද තණ්හා මාන දිට්ඨි හැදුනද යම් පපංචේති පපංච සංඥා සංඛා සමුදා චරති හැසිරෙන්නේ සංඥා සංඛාවන් හැසිරෙන්නේ ප්‍රපංච වලට අනුව අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. ඒතර මේ රූප අපි සම්බන්ධ කරනවා අතීත අනාගත වර්තමාන ඇසින් දකපු දකින්න රූපත් එක්කම සම්බන්ධ කරලා තමයි ටික හදාගන්නේ. යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. අපි දන්නේ නැහැ ඇස නිරුද්ධ වුණා කියලා. දන්නේ නැති නිසා අපිට දැන් ඇසක් තියෙනවා. රූපේ නිරුද්ධ වුණා කියලා දන්නේ නැහැ. රූපේ තියෙනවා. අපිට දැන් අපෝ හිතන්න රූපේ තියෙනවා. දැන් බලන්නකෝ ඕකම නේ අනාථපිණ්ඩික සූත්‍රය අනාථපිණ්ඩිකෝය සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුවරයාට ගෘහපතියට අර මරණාසන්න මොහොතේ දේශනා කරන්නේ තස්මාතිහති ගහපති එවං සික්කිතබ්බං. ගෘහපතිය ඉන්නසබ මෙහෙම හික්මෙන්න ඇසට න චක්කුන් උපාදිස්සාමි ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු නිසිතං විඥානං භවිෂ්‍යති ඇස ඇසුරු කරන විඥානය පවත්තන්නේ නැහැ කියලා හික්මෙන්න. දැන් මේ කියන්නේ ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඇස ඇසුරු කරගෙන විඥානය මේ විඥානය මේ පවත්තන විඥානය අර ඇස නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා නැවත මම කිව්වනේ අතන ආපහු හිතනවා කියලා. ඒ ගැන ඒ හිතනකොට එතන හැදෙන විඥානය ඒක මනෝ විඥානය. හරි අප විඥානීය ඇසේ පවත්තන්න එපා කියලා කියන්නේ. නමුත් අපි පවත්තනවා. න චක්කුං උපාදිස්සාමි චක්කුන් න චක්කු නිසිතං විඥානං භවිෂ්‍යති इति. ඇසුරු කරන විඥානේ පවත්තන්න එපා. න රූපං උපාදිස්සාමි රූපයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න රූප නිසිතං විඥානං භවිෂ්‍යති इति. රූපය ඇසුරු කරගෙන විඥානේ පවත්තන්නේ නැහැ කියලා හික්මෙන්න. ඒ විතරක් නෙවෙයි. න චක්කු විඥානං උපාදිස්සාමි ඇසේ විඥාණයට බැඳෙන්නේ කියලා හික්මෙන්න. න චක්කු විඥාන නිසිතං විඥානං භවිෂ්‍යති. ඇසේ විඥානේ ඇසුරු කරගෙන විඥානේ පවත්වන්නේ කියලා හික්මෙන්න. එහෙනම් හොඳට පැහැදිලිනේ. ඇසේ විඥානේ කියන්නේ චක්කු විඥානේ. චක්කු විඥානේ ඇසුරු කරගෙන නැවත විඥානේ පවත්වන්නේ කියලා හික්මෙන්න. ඒතර ඒ විඥානේ නම් මොන විඥානේද? ඒක මනෝ විඥානේ. ඒ වෙනකොට චක්කු විඥානය නිරුද්ධ වෙලා ඉවරයි. න චක්කු සම්පස්සං උපාදිස්සාමි ඇසේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. න චක්කු සම්පස්ස නිසිතං විඥානං භවිෂ්‍යති इति. ඇසේ ස්පර්ශය ඇසුරු කරගෙන විඥානේ පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. දැන් ස්පර්ශය නිරුද්ධ වෙලා. නමුත් අපි පවත්වනවා.
විඥානය. නැවත විඥානය හසුරුවනවා. හරි. වේදනා උපාදිස්සාමි විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. වේදනා නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति. වේදනාව ඇසුරු කරගෙන විඥානීය පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. වේදනාව නිරුද්ධ වෙලා. නමුත් නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා අපි වේදනාව ඇසුරු කරගෙන නැවත විඥානීය පවත්වනවා. ඒ විඥානේ පවත්වනකොට නැවත මොකද්ද වෙන්නේ? ඇස හැදෙනවා. අන්නේ හැදෙන ඇස රූපය රූප උපාදානස්කන්ධය වෙනවා. අන්නේ හැදෙන විඥානය විඥාන උපාදානස්කන්ධය. එතන තණ්හාමාන දිට්ඨි තණ්හාව සම්බන්ධ වෙලා. එතන උපාදානය හැදෙන්නේ ඒක නිසා. තණ්හාපච්චය උපාදාන. තණ්හාව සම්බන්ධ වෙන උපාදානය හැදෙනවා. දැන් ඉතින් තියෙන්නේ රූපස්කන්ධය නෙවෙයි රූප උපාදානස්කන්ධය. විඥානස්කන්ධය නෙවෙයි විඥාන උපාදානස්කන්ධය. වේදනාස්කන්ධය නෙවෙයි වේදනා උපාදානස්කන්ධය. සංඥාස්කන්ධය නෙවෙයි සංඥා උපාදානස්කන්ධය. සංකාරස්කන්ධය නෙවෙයි සංකාරස් උපාදානස්කන්ධය. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙන්න මේක කරන්න එපා. ඇස ඇසුරු කරගෙන නැවත විඥානේ පවත්වන්න. ඇයි විඥානේ පවත්වන්න එපා කියලා කියන්නේ? ඇස නිරුද්ධ වෙලා ඉවරයි. රූපය ඇසුරු කරගෙන විඥානේ පවත්වන්න එපා. රූපය නිරුද්ධ වෙලා ඉවරයි. චක්කු විඥානේ ඇසුරු කරගෙන විඥානේ පවත්වන්න එපා. චක්කු විඥානය නිරුද්ධ වෙලා ඉවරයි. හරි. ඒ ස්පර්ශය ඇසුරු කරගෙන ස්පර්ශය ඇසුරු කරගෙන විඥානය පවත්වන්න එපා. ඒක නිරුද්ධ වෙලා ඉවරයි. ඒ විඳීම ඇසුරු කරගෙන විඥානය පවත්වන්න එපා. ඒක නිරුද්ධ වෙලා ඉවරයි. ඒ හඳුනා ගැනීම ඇසුරු කරගෙන විඥානය පවත්වන්න එපා. ඒක නිරුද්ධ වෙලා ඉවරයි. ඒ සංස්කාරය ඇසුරු කරගෙන විඥානය පවත්වන්න එපා. ඒක නිරුද්ධ වෙලා ඉවරයි. නිරුද්ධ වෙලා ඉවරයි. නිරුද්ධ වෙලා දන්නේ නැති නිසා අපි ඒක ඇසුරු කරට එහෙනම් අපිට ඒ පවත්වන්න විඥානය පවත්වන්න ඇසක් තියෙනවා. අපේ ඇස නිරුද්ධ වෙලා නැහැ. නිරුද්ධ වෙලා ඉවර වෙච්ච ඇස නිරුද්ධ නොවුණා කියලා දන්නේ නැති නිසා අපිට විඥානය පවත්වන්න හැකියාව තියෙනවා. අපි ඇස නිරුද්ධ ඉවරයි. අර වර්ණ සටහන වර්ණීය පතිත වුණා, එතනක නිරුද්ධ වුණා. වර්ණීය පතිත වුණා, ඒ රූපේ නිරුද්ධ වුණා. ඒ කියන්නේ රූපේ නිරුද්ධ කියන්නේ මේ රූපේ කැඩලා බිඳලා ගියා කියන්නේ නෙමෙයි. අපේ රූප ආයතනයක් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒක නිරුද්ධ වුණා. රූප ආයතනය නිරුද්ධ වුණා. විඥානේ නිරුද්ධ වුණා. විඥාන කියන්නේ සිතක්. ඒක නිරුද්ධ වෙලා ඉවරයි. මේක එපා කියලා කියන්නේ නැවත විඥානේ පවත්වන්න. එහෙනම් ඔන්න බලන්නකෝ. දැන් එහෙනම් අර ඇසට පිළිසරණ මොකක්ද උනේ? ඇසට පුළුවන් උනේ අරක පතිත කරගන්න විතරයි. ඇසට පුළුවන් උනේ. ඒක රූපේ පතිත කරගන්න විතර. රූපේ කියනකොට රූපේ ඡායාව පතිත කරගන්න විතරයි ඇසට පුළුවන් උනේ. හරි. එතකොට මේක අනුභව කළේ මනස. අනුභව කළේ මනස. ඇත්තටම මනස එතන සම්බන්ධ වුණේ නැත්තම්, මනස නැත්තම් අර ඇසී ඒ රූපයේ ඒ වර්ණ සටහන පතිතලා ඒක හිම නිර්තල යනවා. දිත්තේ දිට්ඨ මත්තං දැක්කොත් දැක්කා විතරයි.
එතනින් එහා දෙයක් නැහැ. රහතන් වහන්සේ දකින්නේ නැද්ද? රූපේ දකින්න. දැක්කොත් දැක්ක විතරයි. તો රහතන් වහන්සේට මේ මලකින් අඳුන ගන්න බැරිද? පුළුවන්. වෙන සිදුවීම දන්නවා. සිද්ධ වෙන සිදුවීම දන්නවා. ඕක සටහන් වෙනවා. ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. කිංසුකෝපම සූත්‍රය කියලා. අපි එකක් කතා කරලා තියෙනවා. කිංසුකෝපම සූත්‍රය. අපි කතා කරලා තියෙනවා කිංසුකෝපම සූත්‍රය. කෑල ගහ උපමා කර වදාළ දෙසුම. ඒකේ අවසාන ලස්සන උපමාවක් තියෙනවා. ඒ සූත්‍රයේ අවසානයේ ලස්සන උපමාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියනවා නගරයක්. මේ නගරයේ ඔන්න දොරටු 6ක් තියෙනවා. දොරටු 6ක් තියෙන නගරයක්. මේ නගරයේ මැද සිව්මන්සලක් තියෙනවා. මේ සිව්මන්සලේ තියෙන ප්‍රාකාරයක තමයි නගර හිමියා ඉන්නේ. පුරපති. පුරේ අධිපති නගරේ හිමියා ඉන්නේ සිව්මන්සලේ තියෙන ප්‍රාකාරයක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දොරටුවකින් එනවා ශීඝ්‍ර දූත යුගලක්. දූතයෝ දෙන්නෙක් එනවා. දූත යුගලක් එනවා. මේ දූත යුගල ඇවිල්ලා අර නගරයට ඇතුල් වෙලා යනවා නගරයේ මැද තියෙන සිව්මන්සලේ ළඟ තියෙන මේ ප්‍රාසාදයට. ප්‍රාසාදයට ගිහිල්ලා නගර හිමියට ඇති සැටියෙන් වූ පණිවිඩය කියලා ආමගින්ම ආපහු යනවා. වෙන මගකින් යන්නේ. ආමගින්ම ආපහු යනවා. උනක හොඳට මතක තියාගන්න. ආමගින්ම ආපහු යනවා කියන එක. දැන් තවත් දොරටුවකින් ඇතුල් වෙනවා. ශීඝ්‍ර දූතයෙකුලා ඇතුල් වෙලා නගර මැදේ තියෙන සිව්මන්සලේ තියෙන ඒ ප්‍රාසාදයේ ඉන්න අර නගර හිමියට තත්තු පරිද්දින් පණිවිඩය කියලා ආමගින් ආපහු යනවා. වෙන මගකින් යන්නේ. ආමගින් යනවා. මේව දොරටු 6ෙම ශීඝ්‍ර දූත යුගලවල් එනවා. ඇවිල්ලා අර නගර හිමියට තත්තු පරිද්දෙන් පණිවිඩය කියලා ආමගින්ම ආපහු යනවා. තත්තු පරිද්දෙන් ඒ පණිවිඩය කියලා ආපහු යනවා. හැබැයි යන්නේ ආමගින්මයි. ආමගින්මයි යන්නේ. බුදුරජාණන් දේශනා කරන මහණෙනි මම මේ ඔබට මේ යම් කරුණක් තේරුම් කරලා දෙන්න මේ උපමාවක් දේශනා කළේ. මහණෙනි මේ නගරේ යනෝ මේ ශරීරයට මේ ජීවිතයට කියන නමක්. එතකොට ద్వාර 6 යනෝ දොරටු 6 යනෝ අසකන නාසය දිවකය මනස මේ ආයතන 6ට කියන නමක්. සිව්මන්සල යනෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ට කියන නමක්. නගරේ හිමියා යනෝ විඥාණයට කියන නමක්. ශීඝ්‍ර දූත යුගල යනෝ සමත විදර්ශනාවන්ට කියන නමක්. තත්තු පරිද්දෙන් වූ පණිවිඩය යනෝ සත්‍යයට කියන නමක්.
දැන් බලන්නකෝ මේකේ දැන් එක දොරටුවකින් ඇතුල් වෙනවා. ඇතුල් වෙලා සිව්මන්සිලේ ඉන්න නගර හිමියා කිව්වේ කවුද? දැන් ඇසින් ඇතුල් වෙනවා. ඇස හරහා එනවා. මොකද්ද? සමත විදර්ශනාව. සමතයත් විදර්ශනාවත්. ඇස ඔස්සේ එයා සමතේ විදර්ශනාව කරනවා. එතකොට ඔන්න නගරේ මැද්දේ ඉන්න සිව්මන්සලේ ඉන්න විඥානේ සිත් එයාට තත්තු පරිද්දෙන් පණිවිඩය කියනවා. ආමගින්ම ආපහු යනවා. ආමගින්ම ආපහු යනවා කියලා කියන්නේ. ඒතර ආමගින්ම ආපහු යද්දී පෙනෙන්නේ නැද්ද සිද්ධ වෙච්ච ක්‍රියාදාමය? ඇසේ සිදුවෙන මේ සිදුවීම සම්පූර්ණයෙන්ම පෙනෙන්නේ නැද්ද එයාට? ආමගින්ම ආපහු යනකොට පෙනෙනවා. ආමගින්ම ආපහු යනකොට පේනවා. දැන් අපේ වෙන්නේ ආමගින්ම ආපහු යන්නේ නැහැ. වෙන පැත්තකින් ගිහිල්ලා රූපේ පෙන්නනවා. ආමගින්ම ආපහු යනකොට රූපේ නිරුද්ධ වෙලා. ඇස නිරුද්ධ වෙලා. රූපේ නිරුද්ධ වෙලා. විඥානේ නිරුද්ධ වෙලා. ස්පර්ශේ නිරුද්ධ වෙලා. විදීම නිරුද්ධ වෙලා. හඳුන ගැනීම නිරුද්ධ වෙලා. මොකද ආපහු ආමගින්ම යන්නේ. අපි වෙන්නේ ආපහු ආමගින්ම යන්නේ නැතුව වෙනත් මාර්ගයකින් රූපේ පෙන්නනවා. එතකොට අපිට රූපේ තියෙනවා. නිරුද්ධ වුණා කියලා දන්නේ නැහැ. සමත විදර්ශනාවලින් නිරුද්ධ වුණා කියලා ඒක දන්නේ නැහැ. අපිට කියා දෙන්නේ නැහැ. තත්තු පරිද්දින් පණිවිඩය අපිට එන්නේ නැහැ. එතකොට ඇසින් රූපේ දකින්නකොට මට කියන්න ඕන උනේ ඇසින් රූපය දකින්නවා කියන සිද්ධිය වෙනකොට ඇස එතනදී ඒ ඇස එහෙම නැත්නම් ඒ චක්කු ප්‍රසාදය ඇසි උපවත් බව ඒක ආයතනික කෘත්‍ය කරලා ඒක අවසන් කරලා දැන් අපි මෙහෙම ගන්නකෝ. දැන් ඔන්න මම මේක කනට ගන්නම් බලන්න පොඩ්ඩක්. කන පැත්තෙන් දැන් කන එනවා. කන කියන්නේ සෝත ප්‍රසාදය. අර ශබ්දයක් පතිත වෙන පටලය. ඔන්න ශබ්දයක් ඒ පටලේ පතිත වෙනවා. පතිත වුණා කියලා අපිට ඇහෙන්නේ නැහැ. ඒකට මනසිකාරය වෙන්න ඕන. මනසිකාරය වෙනකොට විඥානය හට ගන්නවා. හරි? විඥානය හට ගන්නවා. ඒතර ඒක සෝත විඥානය. මේ තුනේ එකතු ස්පර්ශය. ඒ ස්පර්ශය ඇති වුණාද විඳිනවා. යමක් කණී පතිත වුණා කියලා. ඒක දැනගෙන ඒක විඳිනවා. පතිත වෙච්ච බව. පතිත වුණ බව හඳුනා ගන්නවා. හරි? සංඥා ස්කන්ධය. දැන් යම් සංඥාන තම විතක්කී දැන් විතර්ක කරනවා. විතර්ක හට ගන්නවා. යම් විතක්කී තම පපංචේති. ප්‍රපංච හට ගන්නවා. යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංකා සමුදාචරති අතීතානාගත පච්චුප්පන්නේසු සෝත විඤ්ඤේසු සද්දේසු. දැන් අර ප්‍රපංච ඔස්සේ තමයි ඒ කුණු ගොඩත් එක්ක තමයි. කුණු ගොඩ කිව්වෙ මොකද්ද? ආශ්‍රව. සංස්කාර. ආශ්‍රව. කුණු ගොඩ. ප්‍රපංච. තණ්හා මාන දිට්ඨි. මේවත් එක්ක තමයි
මේවා සම්බන්ධ නම් මොකද්ද? අතීත අනාගත පච්චුප්පන්නාසු සෝත විඤ්ඤාය සත්‍තිසු. හිතන්න බලන්න. මම ඉතිසලත් මේ උපමාරන් තියෙනවා. අපි හිතමු. පාන් කියන සද්දේ ඔබට ඇහෙනවා. ඉතිසලත් මේ උපමාව ගත්ත නිසා මම කියන්නේ. පාන් කියන සද්දේ ඇහෙනවා. පාන් කියලා. දැන් මේක මොකද්ද? ශබ්දයක්. වදින්නේ කොහෙද? ඇසේද? නැහැ. නාසයේද? නැහැ. දිවේද? නැහැ. ශරීරයේද? නැහැ. එහෙනම් කනේ. වදිනකොට ඒ මානසිකාරය යමුනාම ඊට අදාළ සිත විඥානය උපදිනවා කොහෙද? කනේ. ඊට අදාළ විඥානය කනේ පිහිටනවා. මේකට කියනවා සෝත විඥානය කියලා. දැන් ඔන්න වැදුණු බව දැනගත්තා. දැන් වැදුණු බව වැදුණු නිසා පිඳීමක් හට ගන්නවා. වේදනා. වැදුණු බව හඳුන ගන්නවා. සංඥා. දැන් ගැන විතර්ක කරන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? ප්‍රපංච හට ගන්නවා. දැන් ඒක කල්පනා කරනවා අපි. ප්‍රපංච හට ගන්නවා. අතීත අනාගත පච්චුප්පන්න සෝත විඤ්ඤාය සද්දේසු. දැන් පාන් කියන එක ඇහුනට පස්සේ ඒ ශබ්දේ කණි වැදුනට පස්සේ ඔබට මතක් වෙන්නේ මොනවද? ඔබ හිතන්නේ කොහොමද? පාන් කියන සද්දෙන් ඔන්න ඔබ හිතනවා පාන් සත්‍ය වැදුන පාන් කියන එක තමයි. දැන් මේ මහලෝ කාලයක් මේක වැදිලා විනාඩි ගානක එහෙම නෝ නෙමෙයි. මේක ක්ෂණිකව සිදුවෙන එක. දැන් පාන් කියනකොට අපිට මතක් වෙන්නේ මොකද්ද? පාන් ගෙඩියක්. පාන් ගැන තියෙන සියලු දේවල් අපිට මතක් වෙනවා. ඊට පස්සේ එකෙන් බැයිද අපිට අර කුණු ගොඩ අවශ්‍ය ගන්න. කුණු ගොඩ අවශ්‍ය ගන්න. අතීතයේ මෙහිම් පාන්, අනාගතයේ මෙහෙම වෙයි, දැන් වර්තමානයේ මේවා අපිට මේ බැයිද කුණු ගොඩ අවශ්‍ය ගන්න පුළුවන්. ඒ කුණු ගොඩත් එක්ක නෙමෙයි අර පාන් කියන සද්දේ. ඒතන ශබ්ද මාත්‍රයක් විතරයි. ඒ පාන් කියන සද්දේ පාන් ගෙඩියකට ඈඳගත්තේ අපි නෙමෙයිද? පාන් ගෙඩියට ඈඳගෙන ඒකේ හැඩේම වාගෙන නේ ඒක රසෙත්ම වාගෙන දැන් ගොඩාක් දේවල් සිද්ධ වෙනවනේ. ලොකු ක්‍රියාදාමයක් නේ. ඒ වෙනකොට අර ශබ්දේ වැදිලා පාන් කියන සද්දේ වැදිලා මේ කනේ සෝතප්‍රස ඒක නිරුද්ධ වෙලා ඉවරයිනේ. ඒක නිරුද්ධ වෙලා ඉවරයි. වැදුනා එක නිරුද්ධ වෙලා ඉවරයි. ඒ කනත් නිරුද්ධ වෙලා ඉවරයි. ඒ විඥානියත් නිරුද්ධ වෙලා සෝත විඥානත් නිරුද්ධ වෙලා ඉවරයි. ඔක්කොම නිරුද්ධ වෙලා ඉවරයි. අපි හිතමු ওই ශබ්දෙම පාන් කියන ශබ්දෙම ඉන්දියන් කෙනෙක්ගේ කනේ වදිනවා. එතකොට යාට පාන් ගෙඩියක් මතක් වෙන්නේ නැහැ. මොකද මතක් වෙන්නේ? බුලත් පිටක්. හින්දියෙන් පාන් කියලා කියන්නේ බුලත් පිටට. එයාට මතක් වෙන්නේ බුලත් පිට. එයා බුලත් පිට ගැන හිතයි. අපිට බුලත් පාන් කියන සද්දේ අපිට බුලත් පිට හිතෙන්නේ. ඒතර දෙන්නගෙම කණේ වැදුන එකම ශබ්දේ නෙවෙයිද? ඒතර එතනදී සෝත ප්‍රසාද කන එකම නෙවෙයිද? එකම සෝත ප්‍රසාදි නෙවෙයි වැදුනේ. ශබ්දේ එකම නෙවෙයිද? එකම ශබ්දේ. නේ? ඒතර මේ කණේ වැදුණු බව දැන ගැනීම එකම නෙවෙයිද? දෙන්නගම එකයි. එකමයි. ස්පර්ශය එකම නෙවෙයි දෙන්නගම එකයි. නේ? මෙහෙම ගිහිල්ලා ඒක නැවත අර විතර්ක කරද්දී ප්‍රපංච හටගෙන එතනදී නේද මේ ටික මේ අර කුණු ගොඩ අවශ්‍ය ගන්න අපි. කුණු ගොඩ අවිස්සෙන්නේ එතනින් නේද? කුණු ගොඩ අවශ්‍ය ගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කුණු ගොඩ නැත්තම් මේ කුණු ගොඩ නැහැ. කුණු ගොඩ නැත්තම් එහෙනම් ආශ්‍රව නැහැ. ආසවක්ඛයයි. ආශ්‍රව නැත්තම් එයාට අවශ්‍යන්නේ නැහැ කුණු ගොඩක්. ප්‍රපංච නැහැ. මගේ ආත්මය කියන හැඟීමක් නැහැ. ඒව නැහැ. ප්‍රපංච නැහැ.
ප්‍රපංච හටගන්නේ. ප්‍රපංච නිරුත්තයි. කවුද? රහතන් වහන්සේගේ. ආශ්‍රව නැහැ. ආශ්‍රව ඡේ වෙලා කාගේද? රහතන් වහන්සේගේ. අවශ්‍ය ගන්න දෙයක් නැහැ. එයා දැක්ක. එයා තියනවා සිහියෙන් දකිනවා. වැදුනා මේක නිරුද්ධ වුණා. රහතන් වහන්සේට ඇසුවොත් ඇසුවා විතරයි. දැක්කොත් දැක්කා විතරයි. දැනුනොත් දැනුණා විතරයි. දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. දැනගත් දැනගත්ත විතරයි. එතනින් එහාට දෙයක් නැහැ. අපේ අර ආනාථපිණ්ඩිකෝවා සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර එපා කියපු දේ අනාථපිණ්ඩික සිටුමාට එපා කියපු දේ අපේ එක සිද්ධ වෙනවා. නැවත ඇසේ විඥානේ පවත්නවා. රූපේ විඥානේ පවත්නවා. විඥානේ විඥානේ පවත්නවා. ස්පර්ශ සමුදය තියෙනවා අපේ. ස්පර්ශ සමුදය යට ගන්නවා. ඒක අපිට දැක්කොත් දැක්ක විතරක් නෙවෙයි. අපේ රූපස්කන්ධයට අමතර රූපාදානස්කන්ධය තියෙනවා. රූපස්කන්ධය අපේ යටපත් වෙලා රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය අප වැඩ කරන්නේ. අපි රූප උපාදානස්කන්ධය වැඩ කරන්නේ. අපිට අතනින් කඩන්න පුළුවන් නම් ඒ කඩන්න නම් පින්වත්නි මොකක්ද කළ යුත්තේ? ඇස අනිත්‍යයි කියලා දැනගන්න ඕනේ. හටගන්න ඇසේ නිරෝධය දකින්න ඕනේ. රූපේ නිරෝධය දකින්න ඕනේ. විඥානීය නිරෝධය දකින්න ඕනේ. ස්පර්ශේ නිරෝධය දකින්න ඕනේ. වේදනාවේ නිරෝධය දකින්න ඕනේ. සංඥාවේ සංස්කාරයන්ගේ නිරෝධය දකින්න ඕනේ. නිරෝධය දැක්කනම් නැවත අපිට පවත්වන්න විඥානය පවත්වන්න ඇසක් නැහැ. රූපයක් නැහැ. වේදනාවක් නැහැ. සංඥාවක් නැහැ. සංස්කාරයක් නැහැ. විඥානයක් නැහැ. විඥානේ පවත්තන්න. බීජ සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරන්නේ. බීජ සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරන්නේ රූපයකින් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව, සංස්කාරයකින් තොරව විඥානයේ ඒමක් යාමක් පැවැත්මක් චුතවීමක් මෙහෙම දේශනා කරනවා නම් මහණිය ඒක සිදුවිය නොහැකි දෙයකි. මහණි විඥානයේ පවතින නම් පවතින්නේ රූපයක් ඇසුරු කරගෙනමයි. වේදනාවක් ඇසුරු කරගෙනමයි. සංඥාවක් ඇසුරු කරගෙනමයි. සංස්කාරයක් ඇසුරු කරගෙනමයි. විඥානයක් ඇසුරු කරගෙනමයි. විඥානයේ පවතින නම් පවතින්නේ. එහෙනම් රූපය නිරුද්ධ නම්, වේදනාව නිරුද්ධ නම්, සංඥාව නිරුද්ධ නම්, සංස්කාරය නිරුද්ධ නම්, විඥානය නිරුද්ධ නම් විඥාණයට පවතින තැනක් නැහැ. භූමියක් නැහැ. විඥානයේ මැද බීජයට පැලවෙන්න පොළොවක් නැහැ. පොළොව තමයි අර ටික. පොළොවක් නැහැ. විඥාණයට පිහිටන්න තැනක් නැහැ. පිහිටා සිටින්න තැනක් නැහැ. එහෙනම් පිහිටා සිටින්න තැනක් නැත්නම් ඒ විඥාණය නිරුද්ධ වෙලා යනවා. ඒ තමයි රහතන් වහන්සේ. එහෙනම් පින්වත්නි, එහෙනම් මේ ඇසට මේ ගෝචර විෂය අනුභව කරන්නේ මේකට පිළිසරණ තමයි මනස. පිළිසරණ මනස මේ ගෝචර විෂය අනුභව කරන්නේ මනස. එහෙනම් උදේ තේරෙනව නේද? ඒ මනස ඒ මනස නැත්තම් ඇසට කළ හැකි දෙයක් නැත. මනස නැත්තම් ඇසට කළ හැකි දෙයක් නැත. කනට කළ හැකි දෙයක් නැත. නාසය දිවකය මට කළ හැකි දෙයක් නැත. මනස නැත්තම්.
එහෙනම් උතර තේරුම් ගන්න මේ අපි දැන් ඇස ගැන ඉගෙන ගන්නකොට මෙන්න මේ ඇස කියන්නේ මොකක්ද? ඇසේ හට ගැනීම නැතිවීම මේ ටික තේරුම් ගන්න ඕනි. කන නාසය දිවකය මනස ගැන ඉගෙන ගන්නකොට මේකේ සමුදය වැය තේරුම් ගන්න ඕනි. එහෙනම් ඔන්න මේ ගෝචර මේ දැන් හොඳට පැහැදිලි ඔබට මේ ආයතන එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය වෙන ගෝචරයක් ගන්නෙ නැහැ. ඇස නම් වූ ඉන්ද්‍රියට ගෝචරයේ රූපය ඇසට බෑ ශබ්දය අහන්න. ඊට පස්සේ ඇසට බෑ ගඳ සුවඳ විඳින්න. ඇසට බෑ රසය විඳින්න. ඇසට බෑ පහස විඳින්න. දැන් ඒතර ඔබ අපිටම ඇස ඔබ ඇඟිල්ලෙන් ඇස අත ගන්නවා. එතකොට ඔබට අහු වෙනවද ඇස? ඇසේ කෘත්‍යය තමයි රූප බලන එක. ඇඟිල්ලෙන් අත ගාද්දී ඇස ඔබට ඇස අහු වෙනවද? නෑ. ඒ අහු වෙන්නේ කය පහස. ඔබ නාසය කියන මේ දේ ඔබ අත ගන්නවා. අත ගන්නකොට නාසය අහු වෙනවද? නාසය කියලා කියන්නේ ගඳ සුවඳ විඳින එක. ගඳ සුවඳ විඳින බවට නාසය කියලා කියන්නේ. දිව අත ගන්නවා. දිව අත ගාද්දි මේ මාස්වැදල් අත ගාද්දි ඔබට දිව අහු වෙනවද? දිවේ කාර්යය තමයි රසය දැන ගැනීම. ඒ අහු වෙන ඔබට කය. ඒ වෙලාවේ මේ කය දිව මේ මාස්වැදල් කය. දැන් තියෙන පහස. කාට දෙන පහස තේරෙන්නේ. කය හටගන්නේ. එහෙනම් ඒ ගෝචර විෂයන් අනුභවන වෙන වෙන ගෝචර විෂයන් අනුභව කරන්නේ නැති ඒ ගෝචර විෂය ඒ ගෝචරේ පමණක් ගන්න. හැබැයි ඒකටත් මනස පිළිසරණ කරගන්න ඕනි. මනස නැත්තම් ඒකවත් ගන්න බෑ. හරි. මනස නැත්තම් එහෙනම් මනස තමයි මේ ආයතන පහේම ඉන්ද්‍රිය පහේම ගෝචර විෂය අනුභව කරන්නා මනස. ඇසට බෑ අර රූපේ ඒ දුක් සැප දුක ඒවා අනුභව කරන්න. රූප ශබ්දේ රස ගුණ ඒ මිහිරි අමිහිරි ඒ දේවල් අනුභව කරන්න කනට බෑ. මනස කරන්නේ ඒව අනුභව කරන්නේ මනස. ඒක නිසා හොඳට තේරුම් ගන්න. දැන් ඔන්න දැන් මේ දේශනා ඉගෙන ගන්නත් ඔබට පසුගිය දේශනා කොච්චර උපකාර වෙනවද කියන එක තේරෙනවා. ඉතින් පසුගිය දේශනා ඔබට මතක තියෙන්න ඕනේ. ආපහු ශ්‍රවණය කරලා ආපහු කියවලා මතක තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඊළඟ දවසේ මේ අපිට ඊළඟ දවසේ බොහෝ දුරට මේ මහා වේදල්ල සූත්‍රය අපිට නිමා කරන්න පුළුවන් වෙයි. තව පොඩි කොටසක් තියෙන්නේ. ඒ කොටස අපි අවසන් කරමු ලබන සතියේ. එහෙනම් අද මේ විදිහට මේ අපි විශේෂයෙන් ඉගෙන ගත්තේ ඒ පළවෙනි ධ්‍යානය ගැන. ඒ වගේම ඉන්ද්‍රිය පහ ගැන. අස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහ ගැන. ඒ ඉන්ද්‍රිය පහේ පිළිසරණ වුණු මනස ගැන. එහෙම ඉගෙන ගන්නත් අපිට ඒ ඇස ගැන ගොඩාක් කරුණු අපිට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. කන නාසය දිව කය ගැන බොහෝ කරුණු ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. එහෙනම් මේ ඔබ අප හැමදෙනාට මේ උතුම් ධර්මයේ හොඳට නුවණින් විමසලා අප හැමදෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අදවසේ විදර්ශනා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ලන්ඩන් නුවර වෙසෙන ජූලි මස 2 වෙනි දින උපන්දිනය සමරන උපුල් නිශාන්ත පුතණුවන් සහ
ගම්පහ ඉඳිගොල්ලේ පදිංචි සිරිමා සමරකෝන් මෑණියන් ඇතුළු දූදරුවන් විසින්. ඒ පින්වතුන් මේ උතුම් දේශනාවට අනුග්‍රහය දරලා ධර්ම දානමේ පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමේ පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතු කරගත් මේ පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කමෙන් සියලුම දෙවියන්ට පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා වැඩ සිටින පින්කමද සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට දබහබහ ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. ඒ වගේ මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මේ පරිලෝකීය ජනදාස කටුලන්ද පියාණන්ට මේ පින් අනුමෝදන් කරනවා. දායකත්ව දරුවෝ පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරිලෝකීය සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරිලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරිලෝක ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. ජූලි මාස 2 වෙනි දින උපන්දිනයේ සමරන උපුල් නිශාන්ත පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ තුන්වන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සුජීවත්ව සිටින ගම්පහ ඉඳිගොල්ලේ පදිංචි සිරිමා සමරකෝන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලන්ඩන් නුවර පදිංචි ක්‍රිෂාන්ති ජයකොඩි මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. දායකත්ව දරුවෝ පින්වතුන්ට එම පවුලේ සියලු දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසත් මේ පින උපකාර වෙත්වා. දේශකයන්න් වහන්සේටත් ඒ වගේම මහමෙවුනාමාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලුම දෙනාටත් ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසා ගන්න උතුම් ගුණධර්ම දියුණු කරගන්න මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.